නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා. නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පන්නිය සැලසේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අපිට වාසනාව ලැබුණා දුර්ලභ මනුස්ස ජීවිතයක් ලබා ගන්නට. මේ දක්වා කොහොම හරි මරණයෙන් බේරිලා හිටියා. දුර්ලභ මනුස්ස ජීවිතේ රැක ගන්නටත් අපිට මේ වෙනකොට වාසනාව ලැබුණා. ඒ වගේම තථාගත ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්න ලැබුණා. ශ්‍රවණය කරනවා අප්‍රමාණ ධර්මස්කන්ධයක් අහන්න ලැබෙනවා. බුදුරජාණන් වහන්සේ ජීවමානව දැක ගන්නට නොලැබුණත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින් මේ බුද්ධ කාලයේ සැනසුම සුළුවෙන් හෝ කොහොම හරි අපිට ඒ බුදු සසුනේ සැනසුම ලබන්න ලැබුණා. කිච්චෝ මනුස්ස පටිලාභෝ කිච්ඡං මච්ඡාන ජීවිතං කිච්ඡං සද්ධම්ම සවණං කිච්චෝ බුද්ධානං උපාදෝ යනුවෙන් වදාළ මේ ලෝකේ පරම දුර්ලභ කාරණා තුලින් සැනසෙන්න අපිට වාසනාව ලැබුණා. ඉතින් ඔබට මේ වාග්ය සිහි කරමින් අදත් අපි ආරම්භ කරනවා අසිරිමත් සම්බුදු සරණ උතුම් දහම් වැඩසටහන. අද දවසේ මේ තුන් දහම් වැඩසටහන ශ්‍රද්ධා රූප වාහිනියේ ලක්විරු ගුවන් විදුලියේත් විකාශනය කරන්නට දායකත්වයේ දරන්නේ ඉක්‍රෝ ට්‍රේඩ් සෙන්ටර් සේරුනුවර සහ කාන්තලී ලිපිනේ පදිංචි පින්වත් MGM ලක්ෂිත සම්පත් මහත්මයා විසින් නෙතුසර පුතාටත් ඒ වගේම නෙතු සඳි දියණියටත් සිත ප්‍රාර්ථනා කරලා ඒ දරුවන්ගේ ජීවිතේට යහපත සැලසේවා කියන අදහසිනුත් ලෝක සත්වයාට සිත ප්‍රාර්ථනා කරන අදහසිනුත් මේ පින්වතුන් අද ධර්ම දානේ සිද්ධ කරනවා. ඉතින් මේ පින්වතුන්ට මේ අද දවසේ සිද්ධ කරන ධර්ම දානය ගැන හිතලා අප්‍රමාණ සන්තෝෂයටපත් වෙන්න පුළුවන්. අද දවසේ දහම් වැඩසටහනේ විශේෂත්වයක් තියෙනවා. ඒ තමයි මෙතුවක්කල් අපි මේ උතුම් සම්බුදු සරණ දහම් වැඩසටහනින් උතුම් තිසරණේ තියෙන වැදගත්කම, බුද්ධානුස්සතියේ තියෙන වැදගත්කම, බුදුරජාණන් වහන්සේගේ ජීවිතේ දැන ගැනීමේ, අසා ගැනීමේ, සිත පාදවා ගැනීමේ වටිනාකම කතා කළේ. නුවණ තියෙන කෙනෙක් ඉන්නවා නම් අනේ අපිටත් උතුම් තිසරණේ බලවත්වම පිහිටවන්න නැත්තම් පිහිටා ගන්න නැත්තම් සිත කොයිතරම් යහපත් දෙයක්ද කියන සිතවිල්ල ඇති වෙනවා. ඉතින් ඒ බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් කතා පුවත අද තමයි ආරම්භ වන්නේ. එතකොට පින්වත්නි, මේ අද ඔබට ආරම්භ වෙනවා බුද්ධ වංශපාළිය. බුද්ධ වංශපාළිය සාමාන්‍යයෙන් මේවා ගිහි මිනිසුන්ට නිතර දෙවේලේ කියවන්න ලැබෙන පොත් නෙවෙයි. වික්ෂුන් වහන්සේලා වුණත් නිතර දෙවේලේ මේවා පාවිච්චි කරනවා අඩුයි. කරන්නේ නැහැ නෙවෙයි, කරනවා අඩුයි. ඉතින් ඒ කුද්දක නිකායට අයිති බුද්ධ වංශපාළිය මෙතුවක් කල් ලෝකේ පහළ වුණ සූවිසි බුදුරජාණන් වහන්සේලාගේ අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ විස්තර ඔබට දැනගන්න ලැබෙනවා අද ඉඳලා. එතකොට පින්වතුනි, මේ බුද්ධ වංශපාළිය ආරම්භ කරද්දීම
මේ කුද්දක නිකායට අයිති ත්‍රිපිටක පොත් වහන්සේ නමක්. ඒ ගත්කතුවරු ඒ අටුවාචාර්යින් වහන්සේලා විස්තර කරනවා මේ බුද්ධ වංශ පාළිය මෙච්චර විස්තර කරන්නේ බුදුරජාණන් වහන්සේගේ ජීවිතය ගැන වැඩියෙන් දැනගන්න සිතේ පව් බැහැර වෙනවා කියලා. ඉස්සර මේ බුදුරජාණන් වහන්සේගේ මේ බුද්ධ වංශ පාළිය මුල් කරගෙන තමයි පූජාවලිය, සද්ධර්ම රත්නාවලිය, සද්ධර්මා ලංකාරය, ඊළඟට සසඳාවත, මුව දෙව්දාවත, අමාවතුර, බුත්සරණ මේ ගොඩාක් පොත් පූජාවලිය ඒ සියලුම පොත් වහන්සේලාගේ බුද්ධ චරිතය ඊළඟට සද්ධර්ම ප්‍රදීපය කියලා තියෙනවා. ඒ පොත්වල බුද්ධ චරිතය ඉච්ඡර විස්තර කරලා තියෙන්නේ මේ බුද්ධ වංශ පාළිය සහ චර්යා පිටක පාළිය මුල් කරගෙන. ඉතින් ඔබට භාග්‍ය ලැබෙනවා ඒක ඒ දේශනා ඉගෙන ගන්න. ඒක විශාල භාග්‍යයක්. එතකොට මතක තියාගන්න මේ බුද්ධ චරිතය මේ බුදුරජාණන් වහන්සේගේ ජීවිත කතා ත්‍රිපිටකානුගත විදිහටම තමයි උගන්වන්නේ මේ පින්වතුන්ට. ඒක ඇත්තටම භාග්‍යයක් ඔබට. මොකද බුදුරජාණන් වහන්සේගේ ජීවිත කතා අපි අහලා තියෙනවා, අපි කවුරු කතා කරලා තියෙනවා, අපිට හුරුයි. අපි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ විදිහට ඉගෙනගෙන තියෙනවා. නමුත් ත්‍රිපිටකගත ධර්මයක් විදිහට අපි ඉගෙනගෙන තියෙනවා අඩුයි. ඒ නිසා ඒ ඉගෙන ගන්නටත් ඊළඟට පුදුම හිතෙනවා මේ බුදුරජාණන් වහන්සේලා ආපු ගමන් මාර්ගය ගැන. පුදුම හිතෙනවා. ඉතින් පින්වතුනි මේ බුදුරජාණන් වහන්සේගේ මේ අතීත ජීවිත විස්තරය අතීතයේ සූවිසි බුදුරජාණන් වහන්සේලාගෙන් විවරණ ගත්ත මේ කතාව පින්වත්නි ඒ විවරණ කතාව සම්පූර්ණයෙන්ම මේ බුද්ධ වංශ පාළියෙන් ආරම්භ වෙනවා. ඒ වගේම ඒක පුදුම සහගත ඒ කාලේ සිද්ධ වෙච්ච දේවල්. බුදුරජාණන් වහන්සේ ආපු ගමන් මාර්ගය. ඒවා ඉගෙන ගන්නකොට තමයි පැහැදීම ඇති වෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රේෂ්ඨ බව ඇති වෙන්නේ. ඔබට මතකද මං කිව්වා මේ බුද්ධ ශාසනයේ වැඩිපුරම බුදුගුණ විස්තර කරපු බුදුගුණ වර්ණනා කරපු රහතන් වහන්සේ කවුද? උන්වහන්සේ තමයි කල්පයක් තිස්සේ වැටෙන වැස්සේ වැහිවිඳු ගාන ප්‍රඥාවෙන් දකින්න පුළුවන් සාරිපුත්ත මහරහතන් වහන්සේ. ප්‍රඥාවෙන් අධික කෙනාම තමයි වැඩිපුරම බුදුගුණ විස්තර කරලා තියෙන්නේ. සාරිපුත්ත මහරහතන් වහන්සේ තරම් බුදුගුණ විස්තර කරන්න කෙනෙක් නම් සිතාගත නොහැකි. ඉතින් ඒ සාරිපුත්ත මහරහතන් වහන්සේ අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ කපිලවස්තුවට වැඩම කරපු වෙලාවේ කපිලවස්තුවේ තමන්ගේ ඥාතීන්ගේ මානෙ නැතිකරන්න යමක මහ ප්‍රාතිහාර්ය පාපු බව බහලා තියෙනවනේ. ඒ යමක මහ ප්‍රාතිහාර්ය පාන වෙලාවේ ආකාශයේ රුවන් සක්මනේ ගිනි ජාරා විහිදුවමින් ජල ධාරා විහිදුවමින් වැඩ සිටිද්දී සාරිපුත්ත මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් ආරාධනා කළ සිටිනවා. බුදුරජාණන් වහන්සේට ආකාශයට වැඩම කළා. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මෙතෙක් ආපු මේ ලෞතුරා සම්මා සම්බුද්ධත්වයට පත්වෙන්න මේ ආපු ගමන් මාර්ගයේ විස්තර කරන්නට කියලා. සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ආරාධනාවෙන් තමයි යමක මහා ප්‍රාතිහාර්ය පාමින් තථාගත බුදුරජාණන් වහන්සේ දීපංකර පාදමූලයේ පටන් මේ උතුම් සම්මා සම්බුද්ධ වංශ කතාව දේශනා කරන්නේ. ඉතින් ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සාරිපුත්‍ර මීට කල්ප අසංකේය 4කුත් කල්ප ලක්ෂයකට පෙර සාරිපුත්‍ර මේ ලෝකේ පහළ වුණා ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේලා 4 නමක්. කවුද මේ 4 නම? තණ්හංකර, මේදංකර, සරණංකර, දීපංකර කියලා තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේලා. මටත් පින්වතුනි ප්‍රශ්නයක් තිබුණා. මේ ඒ තමයි අපි අටවිසි පිරිත කියනකොට තණ්හංකරෝ, මහාවීරෝ, මේදංකරෝ, මහයසෝ, සරණංකරෝ, ලෝකහිතෝ, දීපංකරෝ, ජුතින්දරෝ ආදි වශයෙන් අපි අටවිසි පිරිත සජ්ජායනා කරන්නේ. ඒතර මට හිතුණා දීපංකර බුදුරජාණන් වහන්සේගෙන් නම් විවරණ ගන්නෙ ඊට කලින් බුදවරු ගැන ඇයි දන්නේ මේ විස්තරයක් තියෙන්නේ කියලා. අන්න ඒකට උත්තරේ හම්බ වෙනවා මේ වංශ කතාවේ. මොකද ඒ දීපංකර බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච කල්පය ඇතුළමයි තණ්හංකර ඊළඟට මේදංකර සරණංකර කියන බුදුරජාණන් වහන්සේලාත් පහළ වෙන්නේ. එකම කල්පේ. ඒ කල්පයේ බුදුරජාණන් වහන්සේලා 4 නමයි.
මෙතුවක් කල් පින්වතුනි මේ සසරේ වංශ කතාවේ බුදුරජාණන් වහන්සේලා 5 නමක් පහළ වුණ එකම කල්පය මේ මහා භද්‍ර කල්පය. එතනින් එහාට වැඩිපුරම පහළ වෙලා තියෙන අවස්ථාවක් දෙකකදී වගේ බුදවරු 4 නම පහළ වෙලා තියෙනවා. ඉතින් ඒ බුදුරජාණන් වහන්සේලා 4 නමක් පහළ වුණ කාලේ ඒ 4 නමකින් 4 වෙනි බුදුරජාණන් වහන්සේ තන්නංකර මේදංකර සරණංකර දීපංකර කියන බුදුරජාණන් වහන්සේගේ කාලේ තමයි අපේ මහා බෝධිසත්වයෝ සුමේද තාපසතුමා වෙලා ඉපදුනේ. ඊට කලින් ඔබ අහලා ඇති මනෝ ප්‍රනිධාන වාග් ප්‍රනිධාන ආදි වශයෙන් මේ මනසින් සම්බුද්ධත්වය ගැන කල්ප ගණන් හිතනවා. ඊට පස්සේ වචනයෙන් කල්ප ගණන් කියනවා. ඊට පස්සේ තමයි මේ බුද්ධ විවරණ ලැබෙන්නේ. එතකොට අපේ බුදුරජාණන් වහන්සේ මවුන් කරට අරන් මේ මාතුපෝසක ඒ කුමාරයා පීනලා තියෙන්නේ 20 අසංඛ්‍යයකට කලින්. අසංඛ්‍යය 20කට කලින්. විවරණ ගන්න මීට කල්ප අසංඛ්‍යය 4කට කලින්. ඒ කියන්නේ සුමේද තාපස වෙන්න 16 අසංඛ්‍යය 16කට කලින් තමයි මවුන් කරට අරන් පීනන්නේ. එතකොට දීපංකර බුදුරජාණන් වහන්සේගේ කාලේ වෙනකොට ලෞතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකගේ ශාසනයේ අරහත්ත්වයට පත්වෙන්න යම්කිසි පිනක් ඕනි නම් ඒ පින සම්පූර්ණ කරලා තමයි හිටියේ සුමේද තාපසතුමා. ඒ සුමේද තාපසතුමා ඒ කාලේ හිටපු බ්‍රාහ්මණෙක්. මව්පියන් පුංචි කාලේම අන්තරා වුණා. ඊට පස්සේ මේ බ්‍රාහ්මණ කුමාරයා ගෙදර සම්පූර්ණ සකල වස්තු සම්භාරයට අධිපති වෙලා වාසය කළා. කල්පනා කළා මේ හැම දෙයක්ම අතහැරලා යන්න සිද්ධ වෙනවා. ඒ වගේම සෑම කෙනෙක්ගේම ජීවිතය මරණයෙන් කෙලවර වෙලා යනවා. ඒ නිසා මේවා අපේ ඥාතීනුත් අත්හැරලා දාපු එකේ මට මේ වස්තු අත්හරින්න වෙනවා. ඊළඟට කල්පනා කළා මේ දුකෙන් නිදහස් වීමක් නැද්ද? යම් තැනක උණුසුමක් තියෙනවා නම් අනිවාර්යෙන් සීතලක් තියෙන්න ඕන. ඉතින් ඒ නිසා එනම් මේ දුකෙන් නිදහස් වීමකුත් තියෙන්න ඕන. මං මේ නිවන කරා යන්න ඕන. ඉතින් එහෙම කල්පනා කළා සොයාගෙන ගියා. ඊට පස්සේ කල්පනා කළා යම් කිසි කෙනෙකුට ඒ ශාරීරියේ අසුචි තැවරිලා තියෙනවා නම් ඈත පොකුණකුත් තියෙනවා නම් ඒ පොකුණේ ඇයි මොහු නාන්නේ නැත්තේ? මොහු නෑවේ නෑ කියලා පොකුණ පලි නෑ. ඊට පස්සේ කල්පනා කළා යම් කිසි කෙනෙක් ගිමනින් තැවිලා නම් ඈත සිසිල් දිය තියෙන පොකුණක් තියෙනවා නම් ඔහු ඒ පොකුණේ නාන්නේ නැත්තම් පොකුණ පලි නෑ. ඒ වගේ තමයි මේ දුකකුත් තියෙනවා නම් දුකෙන් නිදහස් වීමකුත් තියෙනවා නම් ඒ දුකෙන් ඔහු නිදහස් වෙන්නේ නැහැ කියලා නිවන එකට පලි නැහැ. දැන් තනියෙන් හිතනවා කොහොම මොලයක්ද කොහොම නුවණක්ද? ඊට පස්සේ කල්පනා කරනවා මේ සොරේ කල්ලලා හිර කළා තියෙද්දී පැනලා යන්න පාරකුත් තියෙනවා නම් ඒ හිර වෙච්ච කෙනා පැනලා යන්නේ නැත්තම් අර පැනලා යන්න තියෙන පාරේ වැරද්දක් නැහැ. ඒ වගේ මේ කෙලෙස් සතුරාට අහු වෙලා හිර වෙලා සිටිද්දී එයින් පැන යන්න මාර්ගයක් තියෙද්දී නිවනකුත් තියෙද්දී ඒ නිවන කරා යන්නේ නැත්නම් ඒ නිවනේකට ඵලෙ නැහැ. ඊට පස්සේ දක්ෂ වෛද්‍යවරයෙකුත් ඉන්නවා නම් Tamanට ලෙඩකුත් තියෙනවා නම් Taman ඒ වෛද්‍යවරයාගෙන් බෙහෙත් අරන් සුවපත් වෙන්නේ නැත්නම් වෛද්‍යවරයා ඒකට ඵලෙ නැහැ. ඉතින් ඒ නිසා පින්වත්නි කල්පනා කළා සුමේද තාපසතුමා මමත් මේ දුකෙන් නිදහස් වෙන්නේ නැත්නම් නිවනකුත් තියෙනවා නම් නිවන ඒකට ඵලෙ නැහැ. මගේමයි වැරද්ද. මම මේ සියලු සම්පත්තිය අතහරින්න ඕන කියලා සීකලා. එතකොට ඔබටත් ඒකයි කියන්න තියෙන්නේ. මොකක්ද ඔබට කියන්න තියෙන්නේ? ඔබට ප්‍රශ්නක් තියෙනවා නම් ඔබට දුකක් තියෙනවා නම් අසරණ බවකුත් තියෙනවා නම් අපිත් පින්වතුනි බුදුරජාන් වහන්සේ වදාළ සරණ ගැන අසරණ බවට පිහිට පිළිසරණ දුකෙන් නිදහස් වීමක් ගැන අපිත් කියලා දෙනවා නම් බුද්ධ වචනේ. ඔබ එකෙන් පිහිටක් ගන්න නැහැ කියලා අපි පලි නැහැ ඒකට. බුදුරජාණන් වහන්සේ පලිත් නැහැ. බුද්ධ ශාසනය පලිත් නැහැ. ඒ නිසා මේ ලෝකේ අපරාධ වැඩි වෙනවා කියලා මෙච්චර බණ කියන රටේ මෙච්චර බණ අහන රටේ ඇයි මෙච්චර අපරාධ කියලා බුද්ධ ශාසනයට නිග්‍රහ කරලා වෙනම අපායක් තියෙන ඒ අයට යන්න.
ඒ අපායට නම් යන්න එපා. මේක තියෙන්නේ තම තමන්ගේම දෝෂ කියලා තේරුම් ගන්න පින්වත්නි. අපේ මහා බෝධිසත්වයෝ විවරණ ගන්න කලින් ඒ ජීවිතේ තපසට යන්න කලින් හිතන සිතුවිලි ඒවා. ඊට පස්සේ බලන්න ඒ කාර්යයේ මොහුකුරා ගිය නුවණ. ඊට පස්සේ මේ සියල්ලම අත්හැරියා. අත්හැරලා ගෙදරින් ගියා. ජීවිතයත් ශරීරයත් සියල්ල අත්හැරියා. අපේක්ෂාව නැති වුණා. තපසට ගියා. ඊට පස්සේ එයා කල්පනා කළා මේ රන් රිදී මුතු කහවණු අත්හැරලා යද්දි ආපස බැලුවේ නෑ. කල්පනා කළා සැරසෙන්න කැමති කෙනෙකුගේ කරට කුණු වෙච්ච සර්ප ගුණක් දැම්මෝ චී කියලා විසි කරනවා. මං ඒ වගේ තමයි නිවන සොයාගෙන යද්දී මේ කාම සම්පත්තිය විසික කරන්නේ කියලා. අපේ මහා බෝධිසත්වයෝ විවරණ ලබන්න කලින් කාමයේ අත්හැරපු විදිය බලන්න. ඊට පස්සේ සුමේද තාපසතුමා කල්පනා කරා කියලා කියනවා පින්වත්නි යම් කෙනෙක් අසූචි කරලා මුත්‍රා කරලා අනේ මං දම්පු ඒවනේ කියලා ඔඩොක්කුවට අරන් එනවද කියලා අහනවා. කවදාවත් නැහැ. ඒ වගේ කියනවා ගිහි ජීවිතය අත්හැරී. ආශ්චර්යයි, අద్භූතයි. කොහොමද සිතුවිලි මේ අත්හැරීම? ඒ නිසා මල මුත්‍රා කරලා තමන්ගේ මේ රෙද්දේ කොනේ ගැට ගහගෙන ඉන්නේ නැහැ ඔය මන් දම්පේවා කියලා. ඒ වගේ ගිහි ජීවිතය අත්හැරියා කියලා කියනවා. ඉතින් මේ විදිහට ජීවිතය අත්හැරලා ඊළඟ ජීවිතයත් කාම සම්පත්තියත් ඔක්කොම අත්හැරියා. ජීවිත ආශාව දිරපු නැවක් අත්හැරලා යන නැවියෙක් වගේ අත්හැරලා ගිහිල්ලා හිමාලයේ දිවා රාත්‍රී නිින්ද නැතුව බණ භාවනා කළා. පංච අභිඥා අෂ්ට සමාපatti ඉපදුවා. උපදලා තමයි ඒ කාලේ රඹගන් නුවර දීපංකර තථාගත බුදුරජාණන් වහන්සේ වැඩම කරන්නේ. ඒ බුදුරජාණන් වහන්සේ වැඩම කරන කාලේ ඒ බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ පින්වතුනි හරි ආනුභාව සම්පන්නයි. ඒ බුදුරජාණන් වහන්සේගේ නොයෙක් ආශ්චර්ය දේවල් තිබුණා. දීපංකර බුදුරජාණන් වහන්සේගේ කාලේ ශ්‍රාවක සන්නිපාත තිබුණා කෝටි ගණන් සංඝයා. එහි භික්ෂු භාවයෙන් පැවිදි වුණ සියලු අභිඥා සහිත රහතන් වහන්සේලා කෝටි ගණන්. ඒ කාලේ තිබ්බ පින්වතුනි නාරද කූට කියලා පර්වතයක් දීපංකර බුදුරජාණන් වහන්සේ කාලේ අපේ කාලේ ආලවක යක්ෂයා වගේ මහා යක්ෂයෙක් ඒ පර්වතයට අධිග්‍රහිත වෙලා තියෙනවා. දීපංකර බුදුරජාණන් වහන්සේ ඒ පර්වතේ වඩිනකොට ඒ පර්වතයට අධිග්‍රහිත යක්ෂයා කිපිලා ඒ පර්වතේ හෙල්ලුවා කියනවා බුදුරජාණන් වහන්සේ වැටෙන්න. ඒ කොච්චර හෙල්ලුවත් බුදුරජාණන් වහන්සේ තියෙන සිරිපා සංගලය යම් තැනක තියනවාද එතන මේ ලෝකේ කුමන කම්පාවකටවත් සෙලවෙන්නේ නැති තැනක් බවට පත් වුණා සිරිපා තියෙන තැන. ඊට පස්සේ මේ යක්ෂයා කන්ද ගිනි ගන්න සැලැස්සුවා. දැන් පර්වතයේ ගිනි ගන්නවා. බුදුරජාණන් වහන්සේ ගින්දර මැද වාසය කරන සීතල සුළඟක ඉන්නවා වගේ. මේ ඊට පස්සේ අනේක විද යක්ෂ ඉරිදීන් ආලෝක වගේ. ආලෝකම තමයි. ආලෝක වගේ ඉච්චර විශාල වර්ෂාවස්වල ඒ තථාගත බුදුරජාණන් වහන්සේ අවසානයේ නාරද කියන යක්ෂයා දමනය කළා. ඒ යක්ෂයාට හැමදාම මේ ජනපද වලින් බිලිගෙනක් දෙනවා. ඒ යක්ෂයා බුදුරජාණන් වහන්සේගේ සිරිපා ළඟ දන ගැහුවා. එතකොටම අර ආලෝක යක්ෂයාට වගේ දරු පැට්ටු ගෙනවා කණ්ඩ. එදා ඒ කන්ද ගිනි ගන්නවා දැකලා බිලි පූජාවට ආපු කෝටි ගණන් මිනිස්සු බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය අහලා ඒ දීපංකර බුදුරජාණන් වහන්සේගේ ශාසනය පිහිට සලසා ගත්තා. ඒ නාරද යක්ෂයාත් සෝතාපන්න වුණා දසදහස් ගණන් යක්ෂයන් සමග. ඉතින් බුදුරජාණන් වහන්සේට දානෙට ආරාධනා කළා රඹගන් නුවර වැසි පිරිස. ඊට පස්සේ එදා පාර සුද්ධ කරනවා සම්පූර්ණයෙන් පාර වලවල් වහලා උස්තෙන් පහත් කළ සුදු එළිය අතුරනවා. සුමේ තාපසතුමා ආකාශයෙන් ගමන් කරනවා. සොඳුරු මාවතක් ඉදි වෙනවා දුටුවා. ආකාශයෙන් බැස්සා පින්වත්නි කුමන වූ මාවතක්ද කා උදෙසාද? බවත් තාපසතුමනි නුඹ දන්නේ නැද්ද මේ ලෝකේ ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ කලාතුරකින් පහළ වුණා නේව? ඒ හැම අවස්ථාවකම පින්වතුනි පොළොව කම්පා වෙද්දී අසිරිමත් දේවල් සිද්ධ වෙද්දී ඒ තාපසතුමා සමාපත්තියෙන් ඉඳලා තියෙන්නේ. ඒ නිසා ඒවට හිත යොමු කළේ නැහැ.
ඉතින් කියනවා අනේ මාන් දන්නේ නැහැ නේ තථාගතයන් වහන්සේ දැන් වඩිනවා. ඒතකොට සුමේධ තාපසතුමා එදා හිතුවේ නෑ ගෞතම නමින් ලෞතුරා සම්බුදුවන්ට විවරණ ලැබෙන්නේ අදයි කියලා. මේ බලන්න මේ ලෝකයේ සිදුවෙන අසිරිය. කල්පනා කළා සුමේධ තාපසතුමා අනේ මටත් පිනක් කරගන්න නැත්තම් බවත්නි මටත් කුමක් හෝ දෙත්වා. ඊට පස්සේ මිනිස්සු කල්පනා කළා මේ යහසින් යන ඉරිදිමත් තාපසේ ඕන දෙයක් කරන්න පුළුවන්. අපේ මේ පාර ලස්සනට හදාගෙන යද්දී එතන මඩ වගුරක් තියෙනවා අපිට ඔක බෑ සුද්ධ කරන්න. ඒ නිසා මේ තාපසයට දෙමු ඉරිදියෙන් මොන හරි කරයි. ඒ කොටස දුන්නා. ඒ කොටස දුන්නාට පස්සේ ඒ තාපසින්නාංශ කල්පනා කළා මට එක මොහොතෙන් සිතුවිල්ලෙන් මැණික් මාවතක් කරන්න පුළුවන්. ඒ වුණාට කයෙන් මහන්සි වෙලා කරන දේ ශ්‍රේෂ්ඨයි. මා කයෙන්ම මහන්සි වෙනවා කියලා තමන්ම පස් ගෙනල්ලා මඩ වගුර ගොඩ කළා. මඩ වගුර ගොඩ කළා බඹයක් පමණ ඉඩ ඉතුරු වුණා. ඒ අතරතුර සවණක් ගන බුදුරැසින් බබලන දෙතිස් මහා පුරුෂ ලක්ෂණයෙන් සෝභමාන වූ 80 90 ව්‍යංජනයෙන් පින් සිරුරකින් බැබලි වඩින තථාගත දීපංකර බුදුරජාණන් වහන්සේ දුටුවා. මේ බුදුරජාණන් වහන්සේ දැකලා පින්වත්නි කල්පනා කළා අහෝ දැන් ශාස්ත්‍රුන් වහන්සේ වඩිනවා. ශාස්ත්‍රුන් වහන්සේගේ උතුම් සිරිපා කමලේ මඩනම් තැවරෙන්න එපා. ඒ නිසා මා දැන් මෙතන දිගා වෙනවා කියලා කෙහෙවල්ල කඩාගෙන අර බඹයක් පමණ වූ ඒ මඩ වගුරේ දිගා වුණා. මේ සිදුවිය නොහැඟිද පින්වත්නි? ඒකාන්තයෙන් සිදුවිය හැකි. කුමක් නිසාද? ඔබට මතකද පසුගිය කාලේ තායිලන්තයේ භික්ෂුන් වහන්සේලා ඇවිල්ලා පාදචාරිකාවේ වැඩියා. උන්වහන්සේලා වඩිනකොට මිනිස්සු පාරේ කෙහෙල් කොළ ඇතුළු අවුවට පාපිච්චි කියලා. බකමූණ පැත්තේ පාරෙන් වඩිනකොට උන්වහන්සේ ඒක තැනක පාර එක ගමේ කට්ටියක් මෙහෙන් කෙහෙල් කොළ අතුරාන ගියා ඊළඟ ගමේ කට්ටිය එහෙන් ඉඳලා අතුරාන ආවා. එහෙන් අතුරාගෙන එනකොට මෙහෙන් අතුරාගෙන ගිහිල්ලා හරියටම බඹයක් පමණ තැන මේ අඩි 3-4ක් පමණ තැන මේ ඉඩ ඉතුරුනා කේල් කොලයක් නැහැ. ස්වාමීන් වහන්සේලා වඩිනවා. එතන හිටපු තාත්තා කෙනෙක් කුඹුරක වැඩ කරන මිනිස්සු සාමාන්‍යයෙන් මේ යටට සෝටක් වාගේ පොඩි කලිසමක් ඇඳගෙන ඉන්නවා. ඊට පස්සේ තමයි සරම ඇඳගෙන ඕන මඩකට ඕන වෙලාවක බහින්න පුළුවන් විදිහට ගම්වල මිනිස්සු සූදානම්ෙන් ඉන්නේ. ඊට පස්සේ ඒ තාත්තා මොකද කළේ? මේ මොහොතේම තමන්ගේ සරම උනා දමලා අර මේ මදි අඩුවට ඇතුරුවලා වැඳගෙන බලාගෙන හිටියා. ඒ මොහොතේ ඇතිවෙච්ච නුවණටත් ඒ කරපු පරිත්‍යාගයටත් ඔහුට සංසාරේ බොහෝ කාලයක් හිතසුව වෙනස පවතිනවා. සිතාගත හැකි පින්වත්නි අද කාලෙත් එවැනි දේවල් සිද්ධ වෙනවා නම් එදා ජීවිත පරිත්‍යාගයෙන් මඩේ වැතුරුන බව නම් ඒකාන්තෙන් සත්‍යයි පින්වත්නි. ඊට පස්සේ මඩේ වැగిතිරිලා ඉඳින් තථාගත බුදුරජාණන් වහන්සේ දැන් වඩින්නේ නැහැ. එතකොට අර කෙහෙවලු අතරින් දැස් ඔසවලා සුමේධ තාපසතුමා බලනකොට ඉර මඩලු 1000ක් තමන්ගේ ළඟ තිබෙනවා වගේ රශ්මි ධාරාව දුටුවා. සඳ මඩලු 1000ක් වගේ තමන්ගේ ශරීරයට සිසිලස දැනෙනවා දුටුවා. ලෝකයේ තියෙන සියලුම සුවඳ එක තැනකට ගත්තා වගේ සුවඳ ධාරාව විහිදී ගියා. උතුම් රන්වන් සිරිපා කමලින් තඹවන් නියපොතු දහරින් තඹ රැස්මාලාව විහිදී ගියා. බුදුරජාණන් වහන්සේ වදාලා පස්සත ඉමන් ජටිලං උග්ඝ තාපසං. පින්වත් මහණෙනි බලන්න මේ ජටිලයා දෙස උග්‍ර තපස් රකින්න. මේ මේව ඊතෝ කප්පේ මෙතනින් කල්ප 4ක් ගියාට පස්සේ අසංකේය කල්ප 4කුත් කල්ප ලක්ෂයක් ගිය තැන ගෞතම නමින් ලෞතුරා සම්මා සම්බුද්ධත්වයට පත්වෙන කෙනා මේ කියලා බුදුරජාණන් වහන්සේගේ බුදුමුවින් මොහු බුදු වෙනවා කියන වචනේ පිට වුණා. ඒ බුද්ධ වචනය පින්වතුනි ඒ බුද්ධ වචනය කොච්චර වටිනවද කියලා කියනවා නම් ඒකට උපමා ටිකක් තියෙනවා පින්වතුනි. අහසට දැමූ ගල අනිවාර්යෙන් බිම වැටෙනවා. අහසට දැමූ ගල බිම නොවැටී තියෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ වදාළ දේ නම් ඒකාන්තයෙන්ම සිද්ධ වෙනවා. ඊට පස්සේ පින්වතුනි උපන් කෙනා අනිවාර්යෙන් මැරෙනවා. උපන් කෙනා නොමැරෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ වදාළ වචනේ නම් ඒකාන්තයෙන් සිද්ධ වෙනවා.
ඒතර උපමාව තේරුම් ගන්න උපන් කෙනා කොහොමදවත් මැරෙනවා. ඒක නොවුනත් බුදුරජාණන් වහන්සේගේ වචනේ නම් කවදා හරි සිද්ධ වෙනවා. පහදින්න පින්වතුනි බුද්ධ වචනය ගැන. මේ උතුම් සීසත් ධර්මයේ ගැන. ඊළඟට තියෙනවා සිංහා අනිවාර්යෙන් ගුහාවෙන් නිදාගෙන ගුහාවෙන් එළියට ඇවිල්ලා සිංහනාද කරනවාමයි. සිංහනාද නොකර ඉන්න පුළුවන්. ඒ වුණාට බුද්ධ වචනේ නම් ඉෂ්ට වෙනවා. ඊට පස්සේ යම්කිසි ගැබිනියක් ගර්භණී මාතාවක් දරුවෙක් වදනවා කියන එක සිද්ධ වෙනවා අවුරුදු 7ක් ගිහිල්ලා හරි. ගැබිනියක් දරුවා නොවදා ඉන්න පුළුවන්. ඒ වුණාට අනිවාර්යෙන් බුද්ධ වචනේ නම් ඉෂ්ට වෙනවාමයි. ඒකාන්ත සත්‍යය. ලෞතුරා දීපංකර තථාගත බුදුරජාණන් වහන්සේ වදාලා මේ තාපසීන් වහන්සේ ගෞතම නමින් ලෞතුරා සම්බුදු වන බව. මගේ බුදුරජාණන් වහන්සේ සුමේද තාපසයන් වහන්සේ වෙලා එදා මඩේ දිගා වෙලා දණ්ඩ නමස්කාර කළා නේද සිටියේ. ජීවිත පරිත්‍යාග කළා නේද සිටියේ. බුදුරජාණන් වහන්සේගේ සිරිපා වලට පෑගෙන දූවිල්ලක්සේ නේද හිටියේ. බලන්න එදා විවරණ ගත්තාට පස්සේ ලෞතුරා සම්මා සම්බුදු වුණාට පස්සේ සියලු බ්‍රහ්මයන් සහිත සකල ලෝක සත්‍යය බුදුරජාණන් වහන්සේගේ සිරිපා වලට පෑගෙන දූවිල්ලක් වගේ වුණානේ. තමන් ඉස්සල්ලා බුදු කෙනෙක් ළඟ දූවිල්ලක් වුණා. ඔබ ලෝකෙන් පිදුම් ලබන්න කැමති නම් ඔබ තථාගත බුදුරජාණන් වහන්සේට පුදන්න. ඔබ ලෝකෙන් ගුණ අහන්න කැමති නම් ඔබ ලෞතුරා තථාගත බුදුරජාණන් වහන්සේගේ ගුණ කියන්න. ඔබ සුන්දරව ඉන්න කැමති නම් ඔබ ලෞතුරා තථාගතයන් වහන්සේගේ සොඳුරු බව ගැනම කියන්න. ඔබ ප්‍රඥාවන්ත වෙන්න කැමති නම් ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥාවටම ප්‍රශංසා කරන්න. ඔබ දන්නවද තථාගත බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ අපේ ප්‍රඥාවෙන් අග්‍ර සාරිපුත්ත මහරහතන් වහන්සේ ඉස්සෙල්ලාම කරපු පින තමයි බුදුරජාණන් වහන්සේගේ අනෝමදස්සී බුදුරජාණන් වහන්සේගේ බුදු නුවණට ප්‍රශංසා කළා තියෙනවා. ප්‍රඥාවට ප්‍රශංසා කළා කියලා යමක් ඇද්ද ප්‍රඥාවෙන් අග්‍ර ශ්‍රාවකයා බවටම පත් වුණා. අපි බුදුරජාණන් වහන්සේ නමක් ළඟ කෙසේද පින් කරගන්නේ? එය තමයි අපි උරුම කරගන්නේ. බලන්න දීපංකර බුදුරජාණන් වහන්සේගේ සිරිපා වලට පෑගෙන දූවිල්ලක් බවට පත් වුණා සුමේද තාපසතුමා. උන්වහන්සේට ඒ පින ආපු මොහොතේ මුළු ලෝක සන්නිවාසෙම උන්වහන්සේට දූවිල්ලක් වුණා. අපේ බුදුරජාණන් වහන්සේ කවදාවත් 45 වසරටම මඩ සහිත මේ භූමියේ පාතියන්ට සිද්ධ වෙලා නැහැ. උන්වහන්සේ සිරිපා තබනකොටම උස්තෙන් පාත් වෙනවා පාත්ෙන් උස් වෙලා සිරිපා වලට පොළොව හැදෙනවා. මේ සිව් මහා දිවයිනටම යම්කිසි වර්ෂාවක් වැස්සද එදාට බුදුරජාණන් වහන්සේ තෙමෙන දවසක්. නමුත් බුදුරජාණන් වහන්සේ දෙවුරන් විහෙරෙන් සිරිපා තබලා ඊළඟ පියවර තිබ්බේ විසාකාවගේ ගෙදර. දෙවුරන් විහෙරේ ඉඳලා විසාකාගේ ගෙදර දක්වාම එක පියගැටක් වුණා බුදුරජාණන් වහන්සේගේ 이르දිවල්ලේ ආනුභාවයෙන්. කෙසේද? දීපංකර බුදුරජාණන් වහන්සේගේ සිරිපාවල මඩ නොතැවරේවා කියූ සිටිවිල්ලටනේ. පොදුම සහගතයි. පින්වතුනි මේ සිද්ධ වෙච්ච වෙලාවේ බුදුරජාණන් වහන්සේ මේ අනාගතයේ ගෞතම නමින් සම්බුදු වෙනවා කියපු මොහොතේ පින්වතුනි මේ ලෝකේ ආශ්චර්ය දෙයක් සිද්ධ වුණා. කුමන වූ ආශ්චර්යයක්ද සිද්ධ වුණේ? ඒ තමයි පින්වතුනි ඒ විශාල ලකුණු ටිකක් පහළ වුණා. බුදුරජාණන් වහන්සේ මේ වචනේ දේශනා කරන වෙලාවේ සීතල උණුසුම සමනය වුණා. ඒ වගේම දසදහසක් ලෝක සන්නිවාසේ සුලං නැති වෙලා ගියා. හුලඟ නැති වුණා. නිහඬ වුණා. නදී ගංගාවල් ගලන් නැති වුණා ඒ තප්පරේට. ඊළඟට ගොඩ පියුම් දිය පියුම් පිපෙන්න ගත්තා. ගස්වල පල හට ගත්තා. මුතු මැණික් මතුවෙන්න ගත්තා. සියලුම නිරේවල් වල ගින්දර මොහොතක් නිවි ගියා. මේ අනාගතේ ගෞතම නමින් සම්බුදු වෙනවා කියන වචනේ කියද්දීම අපේ ගෞතම බුදුරජාණන් වහන්සේට බුද්ධ කියන වචනේ පළවෙනි වතාවට ඇහෙනකොට නිරේ ගිනි නිවුණා පින්වත්නි. නිරේ ගිනි නිවමින් සම්බුද්ධත්වයට විවරණ ලැබූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ සරණ යන්න ඔබගේ නිරේ ගිනි නිවෙනවා. ඔබගේ හදවතේ ගිනි නිවෙනවා පින්වත්නි.
සියලු නිරේවල් වල ගින්දර නිවුණා නම් මේ පුංචි හදවතේ ගින්දර කෙසේනම් නොනිවී තියෙන්නද? බුදුරජාණන් වහන්සේ සරණ යන්න. ශ්‍රී සද්ධර්මයේ සරණ යන්න. ආර්ය මහා සංඝරත්නයේ සරණ යන්න. ඉතින් තාපසතුමා මේ සියල්ල දැනගෙන සාදුකාර දීලා වැඩ ඉඳිද්දී ඊරිදිහෙන් මවන ලද සුවඳවත් වූ සමම්මල් බුදුරජාණන් වහන්සේ විසින් දීපංකර සම්මා සම්බුදුරජාණන් වහන්සේ උග්‍ර තපස් ඇති ඒ ජටිලයන් වහන්සේගේ ශරීරයට ඉස්සා. ඊරිදිහෙන් වැඩියා ඒ ශරීරේ වටා. බුදුරජාණන් වහන්සේ වැඩියා ලක්ෂ 4ක් මහා සංඝ රත්නයේ රහතන් වහන්සේලා මවන ලද ඊරිදිහෙන් මල් ඔහුගේ ශරීරයට දැම්මා. මල් මාවතෙන් උන්වහන්සේලා වැඩම කළා. එදා තමයි මානෙල් මල් 8 මිටක් රැගෙන ඒ බුදු සිරිපා ළඟ මල් තබලා මොහුගේ අනාගත බිරිඳ වෙන්නේ මමයි කියලා. ඒ සුමිත්‍රා නම් වූ ඒ පරිබ්‍රාජිකාව බ්‍රාහ්මණ කන්‍යාව බුදුරජාණන් වහන්සේ ළඟ ප්‍රාර්ථනා කළේ ඇහැ යසෝදරා. එතකොට මෙතන පින්වතුනි ඒ මිනිස්සු අතර ඉඳලා තියෙනවා එක මේ මිනිස්සේ ඒ මිනිස්සයා අර ගෞතම කියන වචනේ කිව්ව ගමන් ඒ ගෞතම කියන වචනේ හිතට හොඳට වැදිලා. අර දීපංකර තථාගතයන් වහන්සේ දේශනා කරද්දී මෙයාත් අනේ මමත් මේ තපස් රකින්නවා කියලා සුමේ තාපස්තුමත් එක්ක ගිහිල්ලා තපස් රැකලා ඉන්නකොට ගෙදර ප්‍රශ්නයක් වෙලා ගෙදරට ඇවිල්ලා ඒ ගෙදර ප්‍රශ්නයකට මැදිහත් වෙලා තමන්ගේ අතින් අම්මා මැරිලා. නිරේ ගියා කල්පයක් ඊළඟ කල්පේ මනුස්ස ලෝකෙට ආවා ආය මව්පියා මැරුණා ආය නිරේ ගියා මේ විදිහට අසංඛේය 4කුත් කල්ප ලක්ෂයක් මේ නිරේ ඉඳලා අපේ ගෞතම බුද්ධ ශාසනයේ මොහොතේ මහා මාළුවෙක් වෙලා උපදිනවා. සවැත් නුවර පිරිසක් මොහොතේ යද්දී අර මාළුවායි හරස් වෙනවා. ගෞතම සම්බුදුරජාණන් වහන්සේගේ සරණයි කියලා කෑ ගහනකොට ගෞතම කියන නාමය ඇහිච්ච ගමන්ම අර මාළුවාගේ හදවත මාළුවාගේ ශරීරේ ගල් වෙනවා පුපුරනවා අර වචනෙට උපදිනවා සවැත් නුවර අවුරුදු 7න් පැවිදි වෙනවා අරහත්ත්වයටපත් වෙනවා නම ධම්මරුචි උන්වහන්සේ කියනවා මන් ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ අරහත් උනේ එදා දීපංකර පාද මූලේ ගෞතම කියන වචනේ අහලා පැහැදිච්ච පිනට කියනවා. දවසක් ගන්ධ කුටියේ ළඟින් යනකොට බුදුරජාණන් වහන්සේ කතා කළා ධම්මරුචි අපි බොහෝ කාලයකට පස්සේ නේද මුණ ගැහුනේ කියලා. පුදුම දේවල්. ඉතින් මම ඔය අමතර විස්තරයක් කිව්වේ. ඉතින් බුදුරජාණන් වහන්සේ දීපංකර බුදුරජාණන් වහන්සේ වැඩම කළාට පස්සේ 4 ලක්ෂයක් රහතුන් වැඩම කළාට පස්සේ එතකොට මල් මිටි 4 ලක්ෂයක් කියන්නේ කොච්චරද? මල් ගොඩ මැදින් මතු වුණා. පුදුමයි. දිගාවුනේ මඩ වගුරේ. දිගාවුනේ මඩ වගුරේ. නැගිට්ටේ මල් ගොඩක් උඩ. පිනේ විපාක දෙස බලන්න. පිනේ විපාක දෙස බලන්න. අද වැස්සේ තෙමි තෙමි බුදුන් වඳින්න අමාරුයි. තෙමි තෙමි ස්තූප පූජා කරන්න අමාරුයි. පිනි පොද වැටෙනකොට මෙහෙන් සින් ගාලා අමාරු වෙනවා. මේ බලන්න අපේ ශාස්ත්‍රඥ වහන්සේ මඩ වගුරේ වැතිරුනේ මල් ගොඩෙන් මත උනේ. ඒ මල් ගොඩ මත අර සුවදායක සැනසිලි සුළඟේ සමාධියට සමවැදිලා ලෝතුරා සම්බුදු රජාණන් වහන්සේ වදාලා නම් මම සම්බුදු වෙන බව ගෞතම නමින්. එහෙනම් අනිවාර්යෙන් ඒක සිද්ධ වෙන දෙයක්. මා ලෝතුරා සම්බුද්ධත්වයට කල යුත්තේ කුමක්ද කියලා ධ්‍යාන සමාධි සමාපatti තුලට සංවැදී හිතනකොට බුදු කෙනෙක්ගේ විවරණ තියෙන නිසා බුදු කෙනෙක් වෙන්න පෙරම් පුරා යුතු කරුණු ටික වැටහෙන්න ගත්තා. දානේ පුරන්න ඕන කෙලවරට බාහිර දේවලුත් දන් දෙන්න ඕන, ශරීරයේ කොටසුත් දන් දෙන්න ඕන, ජීවිතෙත් දන් දෙන්න ඕන. දාන පාරමී, උපපාරමී, පරමත්ත පාරමී. මායේ සමාදන් වෙනවා කියලා සමාදන් වුණා මල්ගොඩ උඩදී. සීලේ සමාදන් වෙලා සීලේ රකින්න ඕන, බාහිර දේවල් නැති වුණත්, අතපය නැති වුණත්, ජීවිතේ නැති වුණත් සීල් රකින්න ඕන. කෙලවරටම කිසි කෙනෙකුට රකින්න බැරි සීල්. සීල පාරමී, සීල උපපාරමී, සීල පරමත්ත පාරමී.
නෙක්ඛම්මේ පුරුදු කරන්න ඕන මේ බාහිර වස්තු ඔක්කොම නැති වුණත් අංග අතපය අමුදරුවෝ නැති වුණත් තමන්ගේ ජීවිත නැති වුණත් සීල පාරමී උපපාරමී පරමන්ත පාරමී පාරමී කියන්නේ පාරමී පුරනවා බාහිර ඕන දෙයක් නැති වුණත් උපපාරමී කියන්නේ තමන්ගේ අංග අමුදරුවෝ නැති වුණත් ඒ පාරමිතාව පුරන්න ඕන ඒක උපපාරමී පරමන්ත පාරමී කියන්නේ තමන්ගේ ජීවිතේ නැති වුණත් පුරන්න ඕන සමාදන් වුණා නෙක්ඛම්මේ සමාදන් වුණා ඊළඟට දානං සීලංච නෙක්ඛම්මං පඤ්ඤා විරියේන පංචම ප්‍රඥාව පාරමිතාවක් විදිහට පුරන්න ඕන කිසි කෙනෙකුට ලං විය නොහැකි විදිහට ඒ පාරමිතාව බාහිර දේවල් නැති වුණත් අඹදරුව අංග අපේ නැති වුණත් ජීවිතේ නැති වුණත් ප්‍රඥාව පුරන්න ඕන ප්‍රඥා පාරමී උපපාරමී පරමන්ත පාරමී ඊළඟට වීරිය වඩන්න ඕන බාහිර දේවල් නැති වුණත් තමන්ගේ අංග අඹදරුව නැති වුණත් තමන්ගේ ජීවිතේ නැති වුණා. ඒකට කියනවා වීරිය පාරමී උපපාරමී පරමත්ත පාරමී. ඊළඟට කාන්ති සච්ච මදිට්ඨාන මෙත්තුපේක්ඛා ඉමේ දස ඒ දස පාරමී. ඉවසීම කියන එක පුරුදු කරන්න ඕන බාහිර දේවල් නැති වුණත් තමන්ගේ අංග අඹදරුව නැති වුණත් තමන්ගේ ජීවිතේ නැති වුණත් කාන්ති පාරමී උපපාරමී පරමත්ත පාරමී. සත්‍ය කියන එක පුරුදු කරන්න ඕන බාහිර දේවල් නැති වුණත් අංග තමන්ගේ අතපය නැති වුණත් අඹදරුව නැති වුණත් ජීවිතේ නැති වුණත් සත්‍ය පාරමී උපපාරමී පරමත්ත පාරමී ඊට පස්සේ මෛත්‍රිය වඩන්න ඕන බාහිර දේවල් නැති වුණත් අඹදරුව අංග නැති වුණත් ජීවිතේ නැති වුණත් මෛත්‍රී පාරමී උපපාරමී පරමත්ත පාරමී ඊට පස්සේ උපේක්ෂාව වඩන්න ඕන පාරමිතාවක් විදිහට බාහිර දේවල් නැති වුණත් අමුදරුව නැති වුණත් අංග නැති වුණත් ජීවිතේ නැති වුණත් පාරමී උපපාරමී පරමත්ත පාරමී මේ විදිහට ඒ දස පාරමිතාවෝ සමාදන් වුණාද මල් මණ්ඩපයක් මත මාගේ බුදුරජාණන් වහන්සේ ඒ ගුණධර්ම අදිෂ්ඨාන කළේ මල් මණ්ඩපයක් උඩ ඒ සීලය සමාදන් වුණේ දස පාරමී ගුණ සමාදන් වුණේ මල් මණ්ඩපයක් උඩ ඒවා එච්චර උතුම් මඩේ නෙවෙයි විවරණ ගත්තේ මඩේ වුණාට ගුණධර්ම සමාදන් වුණේ මල් මණ්ඩපයක් උඩ ඒක සමාදන් වුණා මම මේවා කරනවාම කියලා ඒ සමාදන් වෙනකොට මේ ඝනකඩ බොල් මහා පොළොව තොටිල්ලක්සේ කම්පා වෙන්න ගත්තා තොටිල්ලක්සේ කම්පා වෙන්න ගත්තා ඊට පස්සේ දීපංකර තථාගත බුදුරජාණන් වහන්සේ දන් වළඳන දන්හල කම්පා වෙන්න ගත්තා ස්වාමීනි ඇයි බවත්නි පින්වත් මහණෙනි නුඹලාට මතකද මා මගදීන් එක්තරා ජටිලයෙකුට විවරණ ලබා දුන්නා. ඔහු තමන්ගේ ගුණධර්ම අදිෂ්ඨාන කළා කිව්වා. දෙවිවරු ආකාශයෙන් නැවතත් ඔහු වැසී යන්න මල් වරුසාව ඇස්සෙව්වා. භවත නුඹේ අදිෂ්ඨානය සඵල වේවා කියලා. ওই විදිහට තමයි අපේ ලෞතුරා ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ එදා විවරණ ධර්මය ලබා ගත්තේ. කොයිතරම් සොඳුරු දානුභාවද ගුණවත්ද කී දෙනෙක්ගේ සාදුකාර මැදද කොයිතරම් අසිරිය මැදද පොකුරු ඇසි වසින්න ගත්තා. පොකුරු ඇසි වසින්න ගත්තා. මේ විදිහට එදා තථාගත බුදුරජාණන් වහන්සේගෙන් විවරණ ලැබූ ඒ තාපසීන් වහන්සේ මහා වනයේම තව තවත් දැහැන්සුව විඳලා බ්‍රහ්ම ලෝකයේ උපත ලබා ගත්තා. ඉතින් මේ විදිහට පින්වතුනි බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ විවරණ ලැබලා ආය පින්වතුනි අපේ සුමේද තාපසීන් වහන්සේට ආය බුදු කෙනෙක් මුණ ගැහුනේ කල්ප අසංඛ්‍යයකට පස්සේ. කොණ්ඩඤ්ඤ කියලා බුදුරජාණන් වහන්සේ නමක්. ඉතින් කොණ්ඩඤ්ඤ බුදුරජාණන් වහන්සේගේ අනන්ත ගුණ තිබෙනවා. පින්වතුනි ඒ අටුවාවල් වල සඳහන් වෙනවා සත්වය ගණන් කරන්න බෑ කියලා. උපන් ජීවීන් ප්‍රමාණ. ඒ වගේම සඳහන් වෙනවා අහස කෙලවරක් නෑ කියනවා. ඊළඟට සක්වලවල් වල කෙලවරක් නෑ කියනවා. ඊටත් වඩා බුදු ගුණ වල කෙලවරක් නෑ කියනවා. එච්චර අනන්ත අපරිමාණ බුදු ගුණ. ඉතින් කොණ්ඩඤ්ඤ බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ පහළ වෙනකොට කොණ්ඩඤ්ඤ බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙනකොට අපේ බුදුරජාණන් වහන්සේ ඒ කාලේ විජිතාවී කියලා සක්විති රජ කෙනෙක් වෙලා ඉඳලා තියෙන්නේ.
ඒ සක්විති රජතුමා කොණ්ඩඤ්ඤයන් වහන්සේ ඒ කොණ්ඩඤ්ඤ බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා විවරණ ලබා ගන්නවා සම්බුදු බවට. අප්‍රමාණ දාන සම්පත්තිය දෙනවා. මේ හැම තැනකම දන් උයන්නේ යසෝදරා. මේ හැම බුදු කෙනෙක්ම යසෝදරාත් දැකලා තියෙනවා. ඒ නිසා ඔබට මේ වෙසක් මාසයේ කිට් වෙනකොට වෙසක් මාසේ අප විසින් උඩුපිල අනගාരികා භාවනා සොෆී යසෝදරා මහරහත් තෙරණියගේ ප්‍රතිමාව වඩම්මපු දවසේ පැය ගණනක උතුම් යසෝදරා මහරහත් තෙරණි වන්දනාවක් පැවැත්වුණා, ගුණ වර්ණනාවක්. ඒ ඔබට අහන්න ලැබී මේ වෙසක් මාසේ. ඒ සෑම බුදු කෙනෙක්ම මුණ ගැහුණා. මේ සෑම බුදු කෙනෙක් ළඟම දන් දීදී මහ බෝධිසත්වයෝ සම්බුදු බව පතද්දී ඒ දන් උය උයා යසෝදරා තමාගේ ස්වාමියාවම පැතුවා. ඕක තමයි වෙනස. ඊට පස්සේ පින්වතුනි ලෝකෙට කොණ්ඩඤ්ඤ බුදුරජාණන් වහන්සේ පහළ වුණේ කල්ප අසංඛ්‍යයක්. ඒතර කල්ප අසංඛ්‍යයක් බුද්ධ කියන නාමේ නැහැ. ඒ කාලේ ගුණධර්ම පුරුදු කරනවා බුදු කෙනෙක් නැහැ. බුද්ධ කියන වචනේ ඇහෙන්නේ නැහැ. තිරුවන් සරණ කියන එක නැහැ. සාංගික දාන නැහැ. කසාවතක් දකින්න නැහැ. පසේ බුදුවරු නැහැ. පින්වතුනි අසංඛ්‍යයක් කල්ප. ඊට පස්සේ තමයි කොණ්ඩඤ්ඤ බුදුරජාණන් වහන්සේ පහළ වුණේ. කොණ්ඩඤ්ඤ බුදුරජාණන් වහන්සේ පහළ වෙලා කල්ප ආය අසංඛ්‍යයක් බුදුවරු නැහැ. කොච්චර දුර්ලභයිද බුදු කෙනෙක් කියන්නේ. අසංඛ්‍යයක් කියන්නේ ගණන් කරන්න පුළුවන්ද? කල්ප අසංඛ්‍යයක් බුදුවරු නැහැ. ඊට පස්සේ ඒ කාලෙත් පෙරම් පුරනවා. පෙරම් පුරලා මංගල බුදුරජාණන් වහන්සේ පහළ වුණා. මංගල බුදුරජාණන් වහන්සේ පින්වතුනි අනන්ත අප්‍රමාණ ආනුභාවයන් තිබ බුදු කෙනෙක්. වෙන බුදුවරුන්ට වඩා එක වෙනසක් තිබ්බා. ඒක යම්කිසි පුණ්‍ය ඉරිදියක්. ඒ තමයි උන්වහන්සේගේ ශරීරයෙන් ඉබේම රශ්මි ධාරාවක් විහිදෙනවා. මංගල බුදුරජාණන් වහන්සේගේ. මක් නිසාද? අපේ බුදුරජාණන් වහන්සේට පුළුවන් සක්වලක් ශරීරයෙන් ඒකාලෝක කරන්න. නමුත් අපේ බුදුරජාණන් වහන්සේ ඒවා අධිෂ්ඨානයෙන් කරන්නේ. මංගල බුදුරජාණන් වහන්සේගේ විශේෂයෙන් ඒක ශරීරයේ ප්‍රභාව හැම වෙලාවෙම පැතිරිලා තිබ්බා. ඒකට හේතුවක් තමයි කියනවා අතීතයේ දරුවන් දන් දෙද්දී මේ මංගල බුදුරජාණන් වහන්සේ එක්තරා මේ බමුණෙක් ඇවිල්ලා දරුවෝ දෙන්න ඉල්ලලා තියෙනවා. දරුවෝ දෙන්න දන් දුන්නාට පස්සේ ඒ බමුණ යකෙක් මිනිමස් කන. මට මතක හැටියට කූරධාර කියලා යක්ෂයා. ඒ කූරධාර යක්ෂයා මේ ඒ දරුවෝ දෙන්න අරගෙන ඒ වෙලාවෙම මේ බෝධිසත්වය ඉදිරියේ චර ගාලා හපලා කාලා තියෙනවා. ඇඟෙන් ගිනි පිට වෙනවා කියනවා. අර ගිනි පිට වෙන මහා ආලෝකයේ ගින්දර මැද දරුවෝ දෙන්න කාලා ලේ ටික වැක්කිරුණා කියන උණු වෙලා. සිත සලිත කරගන්න නැතුව ගින්දරටත් වැඩිය හිත ප්‍රභාස්වර කරගෙන හිටියා කියනවා මම දරුවන් දන් දුන්නා කියලා. ඒ මංගල බුදුරජාණන් වහන්සේ බෝධිසත්ව කාලේ. යන්නේ මේ ප්‍රභාවයේ ආනුභාවයටත්. ඒ වගේම තමයි එක්තරා ශාසනයකදී ස්තූපයකට තමන්ගේ ශරීරයේ දල්වාගෙන පහනක් විදියට දල්වලා මුළු ඇඟම පුච්චලා ශරීරයේ මේ තෙල් පහන් කඩවතලා සෑය වටේ ඇවිදලා තියෙනවා. රෑ එළි වෙනකල් උදේ වෙනකොට රෝම කූපයක්වත් පිච්චිලා නැහැ. ඒ අසිරිමත් පූජාව හේතු කරගෙන ඒ බුදුරජාණන් වහන්සේගේ ශරීරයෙන් ප්‍රභාව යුදුම් ගණනාක් සක්වල පැතිරිලා තිබුණා කියලා කියනවා. ඒ මංගල බුදුරජාණන් වහන්සේ පහළ වෙන කාලේ සුරූචි කියලා බ්‍රාහ්මණෙක් වෙලා අපේ මහ බෝධිසත්වෝ ඉඳලා තියෙන්නේ. ඉතින් මහ බෝධිසත්වෝ විවරණ ලබා ගත්තා. ඒ කල්පයේ පින්වතුනි බුදුරජාණන් වහන්සේලා 4 නමක් පහළ වෙලා තියෙනවා. මංගල, සුමන, රේවත, සෝභිත කියන තථාගතයන් වහන්සේලා. ඉතින් ඒ බුදුරජාණන් වහන්සේලා ඒ කාලේ සුමන බුදුරජාණන් වහන්සේ කාලේ අතුල කියලා නාරජෙක් වෙලා. රේවත බුදුරජාණන් වහන්සේ කාලේ අභිදේව කියලා බ්‍රාහ්මණෙක් වෙලා. සෝභිත බුදුරජාණන් වහන්සේ කාලේ සුජාත කියලා බ්‍රාහ්මණෙක් වෙලා විවරණ ලබා ගත්ත අපේ මහ බෝධිසත්වයෝ. ඊට පස්සේ ආයෙත් කල්ප අසංඛ්‍යයක් බුදුවරු නැහැ. ආයෙ කල්ප අසංඛ්‍යයකට පස්සේ අනෝමදස්සී කියන බුදුරජාණන් වහන්සේ මීට කල්ප ලක්ෂයකුත් අසංඛ්‍යයකට පෙර ඒ අනෝමදස්සී බුදුරජාණන් වහන්සේ කාලේ යක්ෂ සෙම්පතියෙක් වෙලා බුදුරජාණන් වහන්සේගෙන් විවරණ ගත්තා. ඒ කල්පේ බුදුවරු 3 නමක් පහළ වෙලා තියෙනවා. පදුම බුදුරජාණන් වහන්සේගේ කාලේ සිංහෙක් වෙලා විවරණ ලබාගෙන තියෙනවා. නාරද බුදුරජාණන් වහන්සේ කාලේ තාපසයෙක් වෙලා විවරණ ලබාගෙන තියෙනවා.
ආයෙත් කල්ප අසංකීය බුදුවරු නැහැ. ඔන්න කල්ප අසංකීය 4 ඉවරයි. මීට කල්ප ලක්ෂයට කලින් පදුමුත්තර බුදුරජාණන් වහන්සේ පහළ වුණා. පදුමුත්තර බුදුරජාණන් වහන්සේ කාලේ ජටිලෙක් වෙලා විවරණ ගත්තා. මේ පදුමුත්තර බුදුරජාණන් වහන්සේ කාලේ තමයි 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා විවරණ ගන්නේ කල්ප ලක්ෂයකට කලින්. අනෝදස්සී බුදුරජාණන් වහන්සේ කාලේ තමයි අග්‍ර ශ්‍රාවක දෙනම විවරණ ගන්නේ. ඒතර පදුමුත්තර බුදුරජාණන් වහන්සේ කාලේ ජටිල මහරැටියෙක් වෙලා මානවකෙක් වෙලා විවරණ ගත්තා. ඊට පස්සේ පින්වතුනි කල්ප 70000ක් බුදවරු නැහැ. මීට කල්ප 30000කට කලින් සුමේද කියලා තථාගතයන් වහන්සේ නමක් පහළ වුණා. ඒ කාලේ උත්තර කියලා මානවකෙක් වෙලා විවරණ ගත්තා. සුජාත කියලා බුදුරජාණන් වහන්සේ කාලේ සක්විති රජ කෙනෙක් වෙලා විවරණ අරන් පැවිදි වුණා. ඊට පස්සේ මීට කල්ප 10000 ගානකට කලින් ආය පින්වතුනි කල්ප 10 ගානක් බුදුවරු නැහැ. ඊළඟට පහළ වුණා පියදස්සී කියලා බුදුරජාණන් වහන්සේ නමක්. බමුණු පුතෙක් වෙලා විවරණ ගත්තා. පියදස්සී බුදුරජාණන් වහන්සේ කාලේ විශේෂයක් තියෙනවා. අපේ බුදුරජාණන් වහන්සේට කාලේ දේවදත්ත හිටියේ. ඒ වගේ පියදස්සී බුදුරජාණන් වහන්සේට සෝණ කියලා විරුද්ධකාරයෙක් හිටියා. එයාත් දේවදත්තගේම සහෝදරයා. ඒ කාලේ තිබුණ මේ ඇතෙක් රාකලපෝල පියදස්සී බුදුරජාණන් වහන්සේගේ ඒ වඩින මාවතට එල්ලලා තියෙනවා. නාලාගිරි දමන වුණේ යම්සේද ඒ බුදුරජාණන් වහන්සේ ළඟත් ඒ දමන වෙලා තියෙනවා ඇතා. ඒ කල්පේ පියදස්සී අතදස්සී ධම්මදස්සී කියලා තුන් බුදුරජාණන් වහන්සේලා පහළ වෙලා තියෙනවා. අතදස්සී බුදුරජාණන් වහන්සේ කාලේ සුසීම කියන තාපසයෙක් වෙලා ධම්මදස්සී බුදුරජාණන් වහන්සේ කාලේ සග්දෙවිඳු වෙලා විවරණ අරන් තියෙනවා. ආයෙත් මේ කල්ප 10 ගාණක් බුදුවරු නැහැ. මීට කල්ප 1706කට කලින් පහළ වෙලා තියෙනවා සිද්ධාර්ථ බුදුරජාණන් වහන්සේ. මංගල කියලා බ්‍රාහ්මණෙක් වෙලා විවරණ ගත්තා. ඊට පස්සේ කල්ප 10 ගාණක් බුදුරු නැහැ. කල්ප 92කට කලින් තිස්ස පුස්ස කියන බුදුරජාණන් වහන්සේලා පහළ වුණා. ඒ කාලේ තිස්ස බුදුරජාණන් වහන්සේ කාලේ සුජාත කියලා රජ කෙනෙක් වෙලා අපේ මහ බෝධිසත්ව විවරණ ගත්තා. පුස්ස බුදුරජාණන් වහන්සේ කාලේ විජිතාවී කියලා රජ කෙනෙක් වෙලා විවරණ ගත්තා. මීට කල්ප 91කට කලින් විපස්සී බුදුරජාණන් වහන්සේ පහළ වුණා. අතුල කියලා නාරජ කෙනෙක් වෙලා විවරණ ගත්තා. සිකී බුදුරජාණන් වහන්සේ කල්පීම පහළ වුණා. අරින්දම කියලා රජතුමා වෙලා විවරණ ගත්තා. සිකී බුදුරජාණන් වහන්සේගෙන් පස්සේ කල්ප 30ක් බුදුවරු නැහැ. ඒ ඊට පස්සේ පහළ වුණා සිකී වෙසව බුදුරජාණන් වහන්සේලාගේ කාලේ. විපස්සී බුදුරජාණන් වහන්සේගෙන් පස්සේ කල්ප 60ක් නේ බුදුරජාණන් වහන්සේලා. ඊට පස්සේ සිකී වෙසව බුදුරජාණන් වහන්සේලා පහළ වුණා. වෙසව බුදුරජාණන් වහන්සේ කාලේ සුදර්ශන කියලා රජ කෙනෙක් වෙලා විවරණ ගත්තේ. කල්ප 30ක් බුදුවරු නැහැ. ඊළඟට උදා වුණා මේ මහා භද්‍ර කල්පය. මේ මහා භද්‍ර කල්පේ කකුසඳ බුදුරජාණන් වහන්සේගේ කාලේ කේම කියන රජතුමා, කොණාගමන බුදුරජාණන් වහන්සේගේ කාලේ පබ්බත කියන රජතුමා විවරණ ගත්තා. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ කාලේ ජෝතිපාල කියන මානවකයා. ඒ කාලේ තමයි ගටිකාර කුඹල්කරුවත් එක්ක එකතු වුනේ. අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ පිරුම් පුරාගෙන ආපු ගමන ඕකයි. ආන්න ඒ විස්තරය තමයි බුද්ධ වංශ පාළිය කියලා තියෙන්නේ. ඔය තමයි බුද්ධ වංශ පාළිය කියන ත්‍රිපිටක ග්‍රන්ථය කුද්දක නිකායේ සම්පූර්ණයෙන් සංක්ෂිප්ත කරලා ඔබට කිව්වේ අද. ඒතකොට මේ පොතේ තියෙනවා මේ බුදුරජාණන් වහන්සේලාගේ නම, අග්‍ර ශ්‍රාවකයෝ, මව්පියෝ, නගරය, ආයුෂ ඒ ඔක්කොම ටික. ඒතකොට අපිට ඉගෙන ගන්න ඕන කොටස දේශනාවේ හැටියට අපි අද කතා කළේ. ඉතින් ඒ නිසා ඔය තරම් වූ ලෞතර සම්මා සම්බුදුරජාන් වහන්සේලාගෙන් විවරණ ලබා ගුණධර්ම පුරුදු කර ආපු මේ මිහි මඩල කම්පා කරමින් ලෞතර සම්මා සම්බුද්ධත්වයට පත් වුණ අපගේ ශාස්ත්‍රු ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ දිවිහිමියෙන් සරණ යනවා කියලා හිතන්න. ඒ උතුම් ශ්‍රී සද්ධර්මයේ දිවිහිමියෙන් සරණ යනවා කියලා හිතන්න. ඒ උතුම් ආර්ය මහා සංඝරත්නයේ දිවිහිමියෙන් සරණ යනවා කියලා හිතන්න. ඒ උතුම් තිසරණය නිවන් දකින මොහොත දක්වා ඔබගේ ජීවිතේට එකම පිළිසරණ වේවා. ඉතින් ඒ නිසා පින්වතුනි ඒ සෙත් ප්‍රාර්ථනාවේ ආශිර්වාදයේ ඒ පිළිසරණ සමගම අපි පින් අනුමෝදන් කරමු. ඉතින් අද අසිරිමත් සම්බුදු සරණ දහම් වැඩසටහනේ උතුම් බුදුරජාණන් වහන්සේගේ ජීවන ගමන උතුම් බුද්ධ වංශ
පාලිය අපි අද ඉගෙන ගත්තා. ඉතින් මේ දහම් වැඩසටහන සඳහා දායකත්වයේ දැරුවේ ඉක්‍රෝ ට්‍රේඩ් සෙන්ටර් සීරනුවර කන්තලේ පින්වත් එම් ලක්ෂිත සම්පත් මහත්මයා විසින් 2020 4/9 වෙනි දින සහ 8 වන දිනට උපන් දින යෙදී තිබුණ නෙස්සර විදුල් සම්පත් පුතාට සහ නිතු සඳී සයුනි නුලාරා දියණියට නිදුක් නිරෝගී සුවපත් භාවයත් ධර්ම අවබෝධයත් පිණිස විශේෂයෙන් අපි මේ සියලුම පින් අනුමෝදන් කරමු. මේ පින් බලයෙන් බුදුරජාණන් වහන්සේ සෝවිසි විවරණ ලැබමින් පැමිණි උතුම් සම්බුදු ජීවියේ අසිරිමත් ආනුභව බලයෙන් මේ රටට ලෝකයටත් ව්‍යසනයක් වෙන මේ රෝග ව්‍යසනයේ දුරු වේවා, වසංගතේ දුරු වේවා, ලෝක සත්වයා සුරකේවා, මනුෂ්‍ය වර්ගයාට යහපත වේවා, මේ කොරෝනා වසංගතය මේ ලොවෙන් තුරන් වේවා කියලා පළමුවෙන් සිත ප්‍රාර්ථනා කරමු. සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වී දෙවියන්ගේ දිව්‍ය අසීසුර වඩා වර්ධනය වේවා. මේ පින්වත් ලක්ෂිත මහත්මයාගේ ඇතුළු පවුලේ සියලු දෙනාත් ඔබ සියලු දෙනාත් ගෞතම බුද්ධ ශාසනයත් දෙවියෝ ආරක්ෂා කරත්වා කියලා දෙවියන්ට පින් පමුණවනවා. මේ පවුලේ නමිනුත් ඔබ කවුරුත් නමිනුත් මිය පරලෝකීය ඥාතීන්ට මේ පින් අනුමෝදන් වී පරලෝ සැපේ වේවා. ඒ වගේම පරම පූජනීය ගුරු දේවෝ තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන් වී නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පන්නිය සැලසේවා. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු සියලු ස්වාමීන් වහන්සේලාට අනගාരികා මෑණිවරුන්ට පැවිදි අපේක්ෂක දූපතුන්ට මේ පින් අනුමෝදන් වී උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා. පින්වත් ලක්ෂිත මහත්මයාටත් ඒ වගේම පවුලේ සියලු දෙනාටත් ඒ වගේම අප්‍රේල් මාසයේ 9 වෙනි දිනට සහ 8 වෙනි දිනට උපන් දින යෙදුන නෙස්සර විදුල් සම්පත් පුතාට netusandi sayuni නුලාරා දියණියට මේ පින් අනුමෝදන් වී නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පන්නිය මේ දරුවන්ට අනාගත ජීවිතයේ සඵල වේවා. මෙයන්ගේ වෙළඳ ව්‍යාපාර කටයුතු ආදී දිනෙන් දින දියුණු වේවා. ඔබ සියලු දෙනාට පවුලේ සියලු දෙනාට දෙමව්පියන්ට සියලු යහපත සහෝදරයන්ට සියලු යහපත සැනසෙල්ල උදා වේවා. ඒ වගේම අපි හැදු දෙමව්පියන්ටත් අකුරු කරවූ ගුරුවරුන්ටත් ඥාතීන් සියලු දෙනාට ඔබ සියලු දෙනාට මේ පින් බලයෙන් ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ සාරා සංකේය කල්ප ගණම් පෙරම් පුරාගෙන අවබෝධ කරා වූ යම් දහමක් වේනම් ඒ උතුම් ධර්මය අවබෝධ කර ගැනීමට වාසනාව ලැබේවා. උතුම් තිසරණයෙන් ඔබගේ ජීවිතයට එකම පිළිසරණ සැලසේවා කියලා එක හිතින් සිත ප්‍රාර්ථනා කරනවා. අසිරිමත් සම්බුදු සරණේ අනුහසින් ඔබට සිත් වේවා. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. අසිරිමත් සම්බුදු සරණ. මෙවැනි වටිනා ධර්මදේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.